සුබ දවසක් ප්‍රාර්ථනා කරන සියලුනාට. ඉතින් අපි අද සම්බන්ධ වෙලා ඉන්නේ අපේ ගිණුම් කරන පන්තියත් එක්ක. අද අපි පොඩි වෙනස්කමක් අපේ පන්තියෙන් කරනවා. අපි මෙච්චර කාලයක් ළමයි කරගෙන ආවේ කිසියම් ඉලක්කගත පාඩමක් තෝරාගෙන ඒකට අදාළව න්‍යාය සාකච්ඡා කිරීම සහ ඒකට අදාළව පසුගිය විභාග ප්‍රශ්නයක් සාකච්ඡා කිරීම කියන අධීර දෙකක් යටතේ තමයි අපේ මේ පන්තිය අපි කරගෙන ආවේ. ඉතින් අද සිට අපි අලුත් අංගයක් එකට එකතු කරනවා. ඒ කියන්නේ MCQ ප්‍රශ්න නැත්නම් බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා අපේ මේ පාඩම් මාලාවේදී අපි ඉඩක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා සියලුම ළමයින්ට මේ ක්‍රියාවලියත් එක්ක එකතු වෙලා ඉන්න. මේ ක්‍රියාවලියත් එක්ක එකතු වෙලා ඉඳලා ඔයාලගේ අනාගත සිහිනය වෙන ඒ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා සූදානම් වෙන්න කියලා. හොඳයි. ඉතින් මම එහෙනම් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද MCQ ප්‍රශ්නයක් කරද්දී කාලය කල්පනාකරණය කරගන්නේ, නිවැරදිව කොහොමද MCQ ප්‍රශ්නයට උත්තර ලියන්නේ, කොහොමද අපි MCQ ප්‍රශ්නය හඳුනගන්නේ. ඔය අධීර තුනේ ඉඳගෙන MCQ ප්‍රශ්න 10ක් සාකච්ඡා කිරීමට තමයි මම අද මුලින්ම යොමු වෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය ඉස්සරහට අපි MCQ ප්‍රශ්න වගේම අපිට මගහැරිච්ච පාඩම් තියෙනවා නම් ඒ පාඩමුත් සාකච්ඡා කරනවා. ඉතින් මම ළමයින්ට ආරාධනා කරනවා මේ අපේ ගිණුම් කරන පන්තියත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාලගේ අනාගත සිහිනය වෙන ඒ සාමාර්ථයක් ලබා ගැනීමට සූදානම් වෙන්න කියලා. හොඳයි ළමයි. එහෙනම් අපි මේ ප්‍රශ්න 10 සාකච්ඡා කිරීම සඳහා යොමු වෙමු. ඉතින් මම මේ තිරයෙන් මේ ප්‍රශ්න 10 ඔයාලට ඉදිරිපත් කරනවා. මම ආරාධනා කරනවා මේ ප්‍රශ්න 10 පිළියෙල කරද්දී මාත් එක්කම මේවට අදාළව නිවැරදි පිළිතුරු ගණනය කරන්න එකතු වෙන්න කියලා. ඒ වගේම මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන නිවැරදි ක්‍රම, පහසු ක්‍රම, ඒ වගේම විවිධ උපක්‍රම මම මේ ප්‍රශ්න කියවගෙන යද්දි කරද්දිම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් පැහැදිලිව 100% අවධානයක් දීගෙන මාත් එක්ක මේ ප්‍රශ්නත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. බලන්න පළවෙනි ප්‍රශ්නයේ විදිහට අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ පහත් සඳහන් ප්‍රකාශනයන් අතරින් ව්‍යාපාරයේ ගිණුම්කරණයේ අරමුණ වඩාත් හොඳින් විස්තර කරන්නේ මොකේද කියන එක. අපි දන්නවා ළමයි ගිණුම්කරණයේ අරමුණ තමයි ප්‍රධානම අරමුණ තමයි ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම. ව්‍යාපාරය පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන තොරතුරු සැපීම තමයි ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ. පැහැදිලි? ඉතින් මේ වගේ න්‍යාය ප්‍රශ්නයක් අපි උත්තර ලියද්දී මේ වගේ න්‍යාය ප්‍රශ්නයකට උත්තර ලියද්දී හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්නයට අදාළව පිළිතුර ඔයාලා දන්නවා නම් ඒ කියන්නේ මීට කලින් පාඩම් කරලා තියෙනවා නම් මුලින්ම ඒ පිළිතුර හිතින් මතක් කරගෙන ඊට පස්සේ උත්තර පහ කියවන්න. එතනින් අපිට නිවැරදි පිළිතුර හොයාගන්න පුළුවන්. මොකද සමහර ළමයි ඉන්නවා නිවැරදි පිළිතුර දැනන් හිටියත් මේ උත්තර පහ කියවුවයින් පස්සේ එයාලා පාඩම් කරපු උත්තරය අමතක වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ප්‍රශ්නය කියවලා ඒකට අදාළ උත්තරේ හිතින් මෙනෙහි කරගෙන ඊට පස්සේ උත්තර පහ කියවුවොත් අපිට නිවැරදි පිළිතුර ගණනය කරගන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ ළමයි පස්වෙනි පිළිතුර. ඒකේ තියෙනවා ආයතනයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සංනිවේදනය කිරීම. පැහැදිලිද? හොඳයි. දැන් අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නයට යමු. දෙවෙනි ප්‍රශ්නේ කියනවා ළමයි වත්කම් ජංගම සහ ජංගම නොවන ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල වර්ගීකරණය කිරීම සඳහා පහත කුමන ගිණුම් කරන සංකල්පය පදනම් වේද? ළමයි වත්කම් ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් ලෙසත් වගකීම් ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් ලෙසත් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි සටහන් කරන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්눔 කරන්නේ ව්‍යාපාරය අඛණ්ඩව පවතිනවා කියලා හිතාගෙන. ඒ කියන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පයට අනුව. පැහැදිලි? එහෙනම් ඒකට අදාළ පිළිතුර වෙන්නේ 2 අඛණ්ඩ පැවැත්ම සංකල්පය. හොඳයි. එහෙනම් ළමයි අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු. තුන්වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා වසර අගතොගය පිරිවැය සහ ශුද්ධ උපලබ්ධිතාගය යන දෙකෙන් අඩුවගේ මත හඳුනා ගැනීම සඳහා පදනම් වෙන්නේ කුමන ගිණුම් කරන සංකල්පයද? අපි දන්නවා වසර අගතොගය ගත්තාම ඒකේ පිරිවැය කියලා එකක් අපිට අභ්‍යාසයේ සපේනවා. සමාගම් ගානක වගේ. ඒකේ ශුද්ධ උපලබ්ධිත අගය කියලා එකක් සපේනවා. ඒතකොට පිරිවැය කියන්නේ ළමයි ඒ තොගය නිෂ්පාදනය කරන්න ගිය ගෙවීම නැත්නම් නිෂ්පාදනය කරන්න ගිය මිල. ශුද්ධ උපලබ්ධිත අගය කියන්නේ
ඒ තොගේ අපිට අනාගතේ විකුණන්න පුළුවන් වටිනාකම ඉතින් මේ දෙකෙන් අඩු වගේට අපි සටහන් කරන්නේ අපේ ආරක්ෂාව සඳහා. උදාහරණයක් විදිහට අපි හිතමු පිරිවැය 1000ක් තියෙනවා ඒ තොගේ සුද්ධ උපලබ්ධි දගේ 800යි. ඒ කියන්නේ මේ තොගය නිෂ්පාදනය කිරීම සඳහා නැත්නම් මේ තොගය මිලදී ගැනීම සඳහා අපි රුපියල් 1000ක පිරිවැයක් දරලා තියෙනවා. නමුත් ඒ තොගය අනාගතයේ විකුණන්න පුළුවන් වෙතයි අපි අපේක්ෂා කරන්නේ රුපියල් 800කට නම්. අපි මූල්‍ය ප්‍රකාශනවල සටහන් කරන්නේ තොගේ වටිනාකම කියලා රුපියල් 800යි. ඒ කියන්නේ මේ දෙකෙන් අඩු වගේ. හැම වෙලාවෙම පැහැදිලි. ඒ අඩු වගේ සටහන් කරන්නේ ළමයි. මොකද අපි දන්නවා අනිවාර්යෙන්ම මේ තොගේ අනාගතයේදී විකුණන්න පුළුවන් වෙන්නේ 800කටයි. ඉතින් පොත්වල රුපියල් 1000ක් විදිහට අපි තියන් ගිහිල්ලා තේරුමක් නැහැ. අනාගතයේදී අලාභයක් ලබන්න වෙනවනේ. ඒක නිසා අපි මේ දෙකෙන් අඩු වගේට සටහන් කරනවා. එහෙනම් මේ අඩු වගේට සටහන් කරන්නේ අනාගතයේ වෙන්න පුළුවන් අලාභයක් අවදානමක් දැන්ම ආවරණය කර ගැනීමක් සිද්ධ කරන්නේ. එහෙනම් මොන සංකල්පයට අනුවද? ආරක්ෂාව සඳහා ආරක්ෂණ සංකල්පයට අනුව. පැහැදිලි? එහෙනම් තුන්වෙනි එකට පිළිතුර වෙන්නේ ළමයි ආරක්ෂණ සංකල්පය. පස්වෙනි පිළිතුර. බලන්න හතරවෙනි එක. ශ්‍රී ලංකාවේ අනුගමනය කරන මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට අනුව මූල්‍ය තොරතුරු වල වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ගති ලක්ෂණයක් නොවන්නේ. අපි දන්නවා මූල්‍ය සංකල්පනාත්මක රාමුව කියන්නේ මූල්‍ය ගිණුම් කරන ඉදිරිපත් කිරීමේ සංකල්පනාත්මක රාමුවට අනුව මූල්‍ය ගිණුම් කරන්නේ සංකල්පනාත්මක රාමුවට අනුව මූලික ගති ලක්ෂණ දෙකක් දකින්න පුළුවන්. ඒ වගේම වැඩි දියුණු කිරීමේ ලක්ෂණ වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ හතරක් දකින්න පුළුවන්. මූලික ගති ලක්ෂණ දෙක තමයි එකක් අදාළ බව දෙවෙනි එක තමයි විශ්වාසනීය නියෝජනය. අදාළ බව සහ විශ්වාසනීය නියෝජනය. ඒතොර වැඩි දියුණු කිරීමේ ලක්ෂණ හතරක් දකින්න පුළුවන්. එකක් තමයි කාලීන බව. දෙවෙනි එක තමයි සත්‍යාපනය කළ හැකි බව. තුන්වෙනි එක තමයි සංසන්දනාත්මක බව. අවසාන එක හතරවෙනි එක තමයි ළමයි අවබෝධ කරගත හැකි බව. එහෙනම් මූල්‍ය ගිණුම් කරන්නේ සංකල්පනාත්මක රාමුවට අනුව මූලික ගති ලක්ෂණ දෙකයි වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ හතරයි. ඒතර මේ ප්‍රශ්نين අපෙන් අහලා තියෙන්නේ වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණයක් නොවන්නේ කුමක්ද කියන එක. බලන්න. සංසන්දනාත්මක බව වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණයක්. ඊට පස්සේ විශ්වාසනීය නියෝජනය. අපි දන්නවා විශ්වාසනීය නියෝජනය කියන්නේ වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණයක් නෙමෙයි. ඒක මූලික ගති ලක්ෂණයක්. එහෙනම් ඒක තමයි අපිට මේකට අදාළ නොවන පිළිතුර වෙන්නේ. එහෙනම් දෙවෙනි එක ළමයි හතරවෙනි ප්‍රශ්නයට අදාළව දෙවෙනි පිළිතුර විශ්වාසනීය නියෝජනය තමයි පිළිතුර වෙන්නේ. හොඳයි. පස්වෙනි එක බලන්න. පහත කුමන ප්‍රකාශනය ආයතනයක ගිණුම් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිවැරදි වේද? හරි. දැන් මේ වගේ ප්‍රශ්නයකදී අපිට ඒ සියලුම පිළිතුරු කියවලා ඒ පිළිතුර නිවැරදිද, ඒ පිළිතුර නිවැරදි නැද්ද කියන එක අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න වෙනවා. අපෙන් අහන්නේ නිවැරදි පිළිතුර තමයි අපෙන් අහන්නේ. බලන්න පළවෙනි එක සුළු මුදල් පොත ආයතනයක ලෙජර් ගිණුමක් ලෙසද භාවිතා කරයි. අපි දන්නවා සුළු මුදල් පොත නැත්නම් සුළු මුදල් ගෙවීම් ජර්නලය. ඒක ව්‍යාපාරයේ මූලික පොතක්. එතකොට ඒ සුළු මුදල් ගෙවීම් වලට අදාළව ලෙජර් ගිණුම තමයි සුළු මුදල් පාලන ගිණුම. පැහැදිලි? එහෙනම් සුළු මුදල් පොත නැත්නම් සුළු මුදල් ජර්නලය කියන්නේ එකක්, සුළු මුදල් පාලන ගිණුම කියන්නේ තව එකක්. එහෙනම් ඒ උත්තරය වැරදි. පැහැදිලි? ඊට පස්සේ සියලු මූලික ලියවිලි ආයතනයක ගණකාධිකාරීවරයා විසින් පිළියෙල කරයි. හැම මූලික ලියවිල්ලක්ම අපි දන්නවා ව්‍යාපාරයක සිද්ධ වෙන්න පුළුවන් හැම ගනුදෙනුවකටම අදාළව මූලික ලියවිලි තියෙනවා. ඒතකොට හැම මූලික ලියවිල්ලක්ම පිළියෙල කරන්නේ ව්‍යාපාරයේ ඇකවුන්ටන්ට්ද. ඒ කියන්නේ ගණකාධිකාරීවරයාද. මම උදාහරණයක් සපයන්නම්. උදාහරණයක් විදිහට ළමයි අපි කාගෙන් හරි ණයට බහන්න ගන්න යනවා කියලා හිතන්න. ඒ කියන්නේ අපිට කවුරු හරි බහන්න සපයනවා. අපි ණයට ගැනුම් කරන්න යනවා. ඒතකොට අපි ණයට ගැනුම් කරද්දී
ඒ අපිට අදාළ ණය හිමියා ඉන්නවනේ. අපිට බහඬ සපේන ණය හිමියා. ඒ බහඬ සපේන ණය හිමියා තමයි අපිට ඒ ඉන්වොයිසිය නැත්නම් ගැනුම් ඉන්වොයිසිය ලබා දෙන්නේ. එහෙනම් බහඬ අපි ණයට ගැනුම් සටහන් කරන මූලික ලියවිල්ල ගැනුම් ඉන්වොයිසිය. ගැනුම් ඉන්වොයිසිය පිළියෙල කරන්නේ ව්‍යාපාරයේ ගණකාධිකාරීවරයාද නැත්නම් අදාළ ණය හිමියාද? ඒ අදාළ ණය හිමියා තමයි අපිට ලබා දෙන්නේ. එහෙනම් ව්‍යාපාරයේ තියෙන හැම මූලික ලියවිල්ලක්ම පිළියෙල කරන්නේ ව්‍යාපාරයේ ගණකාධිකාරීවරයා නෙමෙයි. පැහැදිලි? ඒක පැහැදිලි. එහෙනම් ඒකත් වැරදි. ඊට පස්සේ ණය පදනම මත මිලදීගත් සියලු වත්කම් සටහන් කිරීම සඳහා ගැනුම් ජර්නලය භාවිත කරයි. අපි ණයට ගත්ත සියලුම වත්කම් සටහන් කරන්නේ ගැනුම් ජර්නලයේද? අපි ගැනුම් ජර්නලය සටහන් කරන්නේ ළමයි නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයටගත් බහඬ. ඒ කියන්නේ තොගය තියෙන්නේ. නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයටගත් තොගය තමයි අපි ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ. සියලුම බහඬ නෙමෙයි. එහෙනම් එතනදී ඒ පිළිතුරක් වැරදි. ඊට පස්සේ හතරවෙනි එක ආයතනයක ශේෂ පිරික්සුම තුලණය වීම එහි ගිණුම් කරන ක්‍රියාවලියේ නිවැරදිතාවය තහවුරු කරයි. ශේෂ පිරික්සුම තුලණය වුණා කියලා අපිට කියන්න බෑ ළමයි ගිණුම් කරණය හරියටම කරලා තියෙනවා කියලා. මොකද අපි දන්නවා වැරදි වර්ග දෙකක් තියෙනවා. ගිණුම් කරණයේදී සිද්ධ වෙන්න පුළුවන් වැරදි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ශේෂ පිරික්සුමෙන් හෙළිවන දෝෂ සහ ශේෂ පිරික්සුමෙන් හෙළි නොවන දෝෂ. ඉතින් හෙළිවන දෝෂ කියන්නේ ළමයි ශේෂ පිරික්සුමේ එකතුවට බලපෑමක් සිද්ධ කරන දෝෂ. පැහැදිලි? දැන් උදාහරණයක් විදිහට මම ගන්නවා මෙහෙම ශේෂ පිරික්සුමක් ඇන්දොත් අපි දන්නවා මේ තියෙන හර පැත්ත මේ තියෙන බැර පැත්ත. ඒතර හර පැත්ත එකතුවයි බැර පැත්ත එකතුවයි සමාන නොවුනොත් කියන්නේ අන්බැලන්ස් වුණොත් ඒකට අපි කියනවා ශේෂ පිරික්සුමෙන් හෙළිවන දෝෂයක්. ඒ දෝෂය නිසා ශේෂ පිරික්සුමේ එකතුවට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දෙපැත්තම සමාන වුණොත් ඒකට අපි කියනවා ශේෂ පිරික්සුමෙන් හෙළිවන දෝෂයක්. එහෙනම් පැහැදිලි ශේෂ පිරික්සුම සමානුයි කියලා ඒකෙන් අපිට කියන්න බෑ ගිණුම් කරණය හරියටම ගිණුම් තියලා දිනවා කියලා. එහෙනම් ඒ උත්තරෙත් වැරදි. පැහැදිලි? හොඳයි. පස්වෙනි උත්තරේ බහඬ ණයට විකුණුම හා බැඳි සාරාංශගත තොරතුරු ණයගැති පාලන ගිණුමේ සටහන් කරයි. අපි දන්නවා බහඬයක් ණයට වික්කහම අපි සටහන් කරන්නේ කොහෙද ළමයි? අපි සටහන් කරන්නේ විකුණුම් ජර්නලේ. කියන්නේ බහඬ ණයට විකිණීමට අදාළව මූලික පොත තමයි විකුණුම් ජර්නලය. ඊට පස්සේ බහඬ ණයට විකිණීම හා සබැඳි අනිත් ගනුදෙනු බලන්න. උදාහරණයක් විදිහට ඒ බහඬ ණයට වික්කයින් පස්සේ ඒ ණයගැතියගෙන් අපිට මුදල් ලැබෙන්න පුළුවන්. ඒ ණයගැතියගෙන් අපිට අපේ ණයගැතියට වට්ටම් දෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ ණයගැතිය විසින් අපි ණයට විකුණපු බහඬ අපිට ආපසු එවීමක් සිද්ධ කරන්න පුළුවන්. එහෙනම් ඔය ණයට විකුණුම් හා සම්බන්ධ සියලුම ගනුදෙනු අපි සටහන් කරන්නේ ණයගැති පාලන ගිණුම. පැහැදිලිද? ණයට විකුණුම් හා සම්බන්ධ සියලුම ගනුදෙනු අපි සටහන් කරන්නේ එහෙනම් ඒ ණයගැතියන්ට අදාළ ණයගැති පාලන ගිණුමේ. එහෙනම් ඒ පිළිතුර තමයි මෙතෙන්ට අදාළව නිවැරදි පිළිතුර වෙන්නේ. පැහැදිලිද? හොඳයි ළමයි. දැන් අපි 6 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා යොමු වෙමු. බලන්න ඒකේ කියලා තියෙනවා පහත තොරතුරු සීමිත දයා පොදු සමාගමට අදාළ වෙයි. ඊට පස්සේ අපිට සපයලා තියෙනවා ළමයි ගෙවිය යුතු කුලී 2015 331ට සහ 2016 331ට ශේෂයන් වශයෙන් ගෙවිය යුතු කුලී සහ ගෙවිය යුතු අලුත් වැඩියා වියදම්. ඒතර ගෙවිය යුතු කුලී දකින්න පුළුවන් 2015 331ට 60000යි. ඒතර 2016 331 වෙද්දි ගෙවිය යුතු කුලියක් නැහැ. ගෙවිය යුතු අලුත් වැඩියා වියදම් වසර මුල ඒ කියන්නේ 2015 331ට 80000ක් විදිහටත් 2016 331ට 40000ක් විදිහටත් දකින්න පුළුවන්. ඊට පස්සේ අපිට අතිරේක තොරතුරු ටිකක් දීලා එකෙන් කියනවා 2014 4යි 1 දින සමාගම රුපියල් 30000ක මාසික කුලියකට ගොඩනැගිල්ලක් කුලියට ගන්න ආදී. එහෙනම් ළමයි මේ කුලී ගෙවන ගොඩනැගිල්ල ව්‍යාපාරයේ විසින් කුලියට අරගෙන තියෙන්නේ 2014 අවුරුද්දේ. පැහැදිලි? ඒ පිළිබඳව අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා 2016 331 දිනේ අවසන් වර්ෂය සඳහා ගෙවූ කුලී සහ අලුත් වැඩියා වියදම් 480ක් සහ 380ක් විය. කියන්නේ ඒ වර්ෂය සඳහා ගෙවපු මුදලින් ගෙවපු කුලී වියදම සහ අලුත් වැඩියා වියදම අපිට සපයලා තියෙනවා. හොඳයි. බලන්න අපේ මේ ප්‍රශ්نين අහන්නේ ළමයි 2016 331 දිනට කලින් ගෙවූ කුලිය. එහෙනම් 2016 331 කියන්නේ වසර අග වෙද්දී
අපිට තියෙන්නේ ගෙවිය යුතු කුලියක් නෙමෙයි කලින් ගෙවු කුලියක්. වේලස්සනින් ගෙවපු කුලියක්. ලබන වර්ෂයට මේ අවුරුද්දේ කුලියක් ගෙවලා. ඊට පස්සේ කියනවා 2016 3.31 ගෙන් අවසන් වර්ෂය සඳහා අලුත් වැඩියා වියදම. ඒ වර්ෂයට අදාළව අලුත් වැඩියා වියදම. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනයේ වියදම් විදිහට යන්න ඕනි ප්‍රමාණය තමයි අලුත් වැඩියා වියදම සම්බන්ධයෙන් ඉල්ලලා තියෙන්නේ. ඉතින් අපිට පැහැදිලි මෙතන කුලී වියදම් සහ අලුත් වැඩියා වියදම් වලට අදාළව තොරතුරු ප්‍රමාණයක් සපයලා තියෙනවා. එහෙනම් ළමයි කුලී සම්බන්ධයෙන් අපෙන් අහලා තියෙන්නේ ඉදිරියට ගෙවු කුලිය. ලබන වර්ෂයට ගෙවු කුලිය අලුත් වැඩියා වියදම් සම්බන්ධයෙන් අහලා තියෙන්නේ ඒ වර්ෂයට අදාළ අලුත් වැඩියා වියදම. ඉතින් අපිට පුළුවන් කුලී ගිණුමක් සහ කුලී වියදම් ගිණුමක් සහ අලුත් වැඩියා වියදම් ගිණුමක් පිළියෙල කරගෙන මේ ප්‍රශ්න දෙකට පිළිතුරු සපයන්න. පැහැදිලි? එහෙනම් බලන්න. මුලින්ම පිළියෙල කරන්න කුලී වියදම් ගිණුමක්. ඊට පස්සේ පිළියෙල කරනමයි අලුත් වැඩියා වියදම් ගිණුමක්. හරි. දැන් අපි මේ දෙක පිළියෙල කරලා මේ තියෙන තොරතුරු ටික අපි මේකේ සටහන් කරමු. මුලින්ම තියෙනවා ළමයි වසර මුල ශේෂයන්. ගෙවිය යුතු කුලී 60000යි. ඒතකොට ගෙවිය යුතු කුලී කියන්නේ වගකීමක් නිසා වසර මුල කුලී වියදම් ගිණුමේ බරපැත්ත ශේෂය 60යි. 60000 මම 10 වලින් 60 කියලා ලියනවා. ඊට පස්සේ ගෙවිය යුතු අලුත් වැඩියා වියදම් වසර මුල 80යි. දැන් ගෙවිය යුතු අලුත් වැඩියා වියදම් කියන්නේ වගකීමක් නිසා අලුත් වැඩියා වියදම් ගිණුමේ බරපැත්තේ ශේෂය තියෙනවා ළමයි 80ක්. පැහැදිලිද? ඊට පස්සේ බලන්න වසර අගක් තියෙනවා ගෙවිය යුතු අලුත් වැඩියා වියදම් 40ක්. එහෙනම් අලුත් වැඩියා වියදම් ගිණුමේ වසර අන්තිමට ඊගේ ශේෂයේ විදිහට වගකීමක් තියෙනවා ළමයි රුපියල් 40000ක. ඒ කියන්නේ 40ක. පැහැදිලිද? ඒතර වගකීමක් බරපැත්ත සටහන් කරන හින්දා ඊගේ බර 40යි. ඒතකොට බැරට ඊගේන ළමයි අපි දන්න හැම වෙලාවම පහලට ගෙනාවා පාගේ හරි. ඊගේ බැරට එන්නේ පාගේ හරි. හරි. අපි ඔබ සටහන් කර ගැනීමක් සිද්ධ කරනවා ඒ කරුණු ප්‍රමාණය. ඊට පස්සේ කියනවා 2014 4 දින සමාගම රුපියල් 30000ක මාසික කුලියට ගොඩනැගිල්ලක් මිලදී ගන්නා ලදී. ඒතර පැහැදිලි 2014 නේ අපි මේක කුලියට අරන් තියෙන්නේ. අපි මේ සාකච්ඡා කරන්නේ කතා කරන්නේ 2015 4 එකෙන් පටන් අරන් 2016 3.31 දිනෙන් අවසන් වන වර්ෂයට අදාළ තොරතුරු. පැහැදිලිද? ඒතර 2014 නම් මේක කුලියට අරන් තියෙන්නේ මේ වර්ෂයටම මේ වර්ෂයේම අපි ඒ ගොඩනැගිලි කුලියට ඉන්නවා. එහෙනම් මේ වර්ෂය සඳහාම කුලිය ගෙවන්න වෙනවා කියන එක පැහැදිලි. හොඳයි. දැන් එතන කියනවා 2014 දින සමාගම රුපියල් 30000ක මාසික කුලියට. එහෙනම් මාසික කුලිය ළමයි රුපියල් 30යි. 30000යි. දැන් එහෙනම් මේ වර්ෂයටම අදාළව අපි කුලිය ගෙවන්න එපා. එහෙනම් මේ වර්ෂයට අදාළව මාස 12යි. එතකොට බලන්න සම්පූර්ණ කුලිය කීයද කියලා. 360යි. එහෙනම් මේ වර්ෂයට අදාළව කුලී වියදම විදියට වර්ෂයේ කුලී වියදම විදියට අපි ගෙවන්න ඕනේ 360ක කුලියක් වියදම විදියට. හරි. දැන් අපි එහෙනම් මේ කුලී වියදම ගිණුම සටහන් කරමු. අපි දන්නවා වර්ෂයට අදාළ ප්‍රමාණය අපි ආදායම් ප්‍රකාශනයේ වියදම් වල සටහන් කරන්න ඕනේ. එහෙනම් ළමයි වර්ෂයට අදාළ කුලී වියදම ආදායම් ප්‍රකාශනයේ වියදම් වලට යන්නේ කුලී වියදම් ගිණුම බැර වෙලා. හරිද? එහෙනම් කුලී වියදම් ගිණුමෙන් ආදායම් ප්‍රකාශනයට මාරු වෙනවා වර්ෂයට අදාළ ප්‍රමාණය 360. කොහොම තමයි වර්ෂයට අදාළ කුලිය අපි සටහන් කරන්නේ. ආදායම් ප්‍රකාශනය හර කුලී වියදම් ගිණුම බැර. පැහැදිලි? හොඳයි. අපි ඉස්සරහා දීලා තියෙන තොරතුරු වලටත් යමු. ඊට පස්සේ කියනවා 2016 3.31 ගෙන් අවසන් වර්ෂය සඳහා ගෙවු කුලී සහ අලුත් වැඩියා වියදම් පිළිවෙලින් 480ක් හා 380ක්. ඒතර ගෙවු කුලී මුදලින් ගෙවුවහම කුලියක් මට දුයිත් සටහන කියන්නේ කුලී වියදම් ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. මුදලින් ගෙවුවහම කුලිය ඒකේ දුයිත් සටහන තමයි කුලී වියදම් ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. ඒතකොට එහෙම ගෙවපු කුලිය 480යි. එහෙනම් කුලී වියදම් ගිණුම හර වෙනවා මුදල් පාලන ගිණුම කියලා 480ක්. පැහැදිලි? ඒතකොට ඒ වගේම ගෙවු අලුත් වැඩියා වියදම් 380යි. ගෙවු අලුත් වැඩියා වියදම දුයිත් සටහන මුදල් පාලන ගිණුම බැර අලුත් වැඩියා වියදම් ගිණුම හර 380ක්. එහෙනම් අලුත් වැඩියා වියදම් ගිණුම හර වෙනවා
මුදල් පාලන ගිණුම කියලා 380ක්. දැන් ළමයි අපෙන් අහලා තිබ්බ ප්‍රශ්න වලට අපිට පිළිතුරු සපයන්න පුළුවන්. බලන්න ඉන්න කුලී වියදම් ගිණුම බැලන්ස් කරන්න. ඒකෙදි මේ පැත්තේ 480යි 480යි වාගේ ශේෂයේ විදිහට අපිට යනවා 60යි. ඊගේ ශේෂය නම් 60යි. එහෙනම් බලන්න ළමයි ඉදිරියට ගෙවූ කුලිය වසරාග 60ක් විදිහට තමයි සටහන් වෙන්නේ. බලන්න පිළිතුරු වලින් අපිට දෙකක් තෝරගන්න පුළුවන් දැනට. එහෙනම් අපි අනිත් එකක් ගණනය කරලා නිවැරදි පිළිතුර තෝරගමු. 420යි 420යි. ඒතර මෙතන ළමයි ආදායම් ප්‍රකාශනයට මාරු වෙන ප්‍රමාණය. වර්ෂයේ අලුත් වැඩියා වියදම අපි ආදායම් ප්‍රකාශනයට මාරු කරන්න ඕනේ 340ක්. පැහැදිලි? 340ක්. එහෙනම් පැහැදිලි වර්ෂයේ අලුත් වැඩියා වියදම 340යි. එහෙනම් බලන්න ළමයි අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන් 6 වෙනි ප්‍රශ්නයට 5 වෙනි පිළිතුර. පැහැදිලි නේද? හොඳයි. අපි එහෙනම් 7 වෙනි අභ්‍යාසයට යමු. 7 වෙනි අභ්‍යාසය බලන්න 2016 3:30 ගෙන් අවසන් මාසය සඳහා ආයතනය විසින් රුපියල් දහස් වලින් 900ක ශුද්ධ වැටුපක් ගෙවන ලදී. ඒතකොට නම් අපි දන්නා ශුද්ධ වැටුප කියන්නේ මොකක්ද? ශුද්ධ වැටුප කියලා කියන්නේ ව්‍යාපාරයේ විසින් සේවකයාගේ අතට ගෙවන වැටුප. ශුද්ධ වැටුප. ඒතර ශුද්ධ වැටුප විදිහට මේ අභ්‍යාසය ශුද්ධ වැටුප කියන 7 වෙනි අභ්‍යාසයේ අපිට සපයලා තියෙනවා 900ක්. දහස් වලින් 900ක්. සේවක අර්ථ සාධක අරමුදල සඳහා සේවක සහ සේවකයේ දායකයන් සේවක සහ සේවයාගේ දායකයන් 10%ක් සහ 15%ක්. ඒතර 10% කියන ළමයි සේවකයාගේ දායකය සේවයාගේ දායකය 15%. ওই තොරතුරු ටික සපයලා තියෙනවා. ඉතින් විභාග අභ්‍යාසයකදී නම් අපිට මේ වගේ අවශ්‍ය තොරතුරු වල යටින් ළමයි අපිට ඉරක් ගහගෙන ඒ අවශ්‍ය තොරතුරු ටික විතරක් අපිට භාවිතා කරන්න පුළුවන්. මොකද ලොකු ඡේදයක්දී සමහර වෙලාවට අපිට එක එක කරුණ නැවත නැවත හොයාගෙන යද්දී අපේ කාලය අපතේ යනවා. ඒක නිසා මේ වගේ අවශ්‍ය කරුණු වල ඔයාලා අන්ඩර්ලයින් කරගත්තා නම් අපිට පිළිතුර ගණනය කරද්දී ඒක පහසුවක් වෙනවා. පැහැදිලිනේ? හොඳයි. ඊට පස්සේ කියනවා 2016 මාර්තු මාසය සඳහා මෙතෙක් ගෙවන්න නැත. කියන්නේ EPF එක තාම ගෙවලා නැහැ මාර්තු මාසය සඳහා. ඊට සේවකයන්ගේ වැටුපෙන් කරන එකම අඩු කිරීම සේවක අර්ථ සාධක අරමුදල් දායකයේ වේ. මෙම ගනුදෙනුවේ බලපෑම ගිණුම් කරන සමීකරණයේ දැක්වෙන්නේ. දැන් ගිණුම් කරන්නේ සමීකරණයට වෙන බලපෑම හොයන්න අපි ගිණුම් කරන සමීකරණය ලියාගමු. අත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. ඒක තමයි මේ අභ්‍යාසයේ සපයලා තියෙන්නේ. ඉතින් ළමයි අපේ වැටුප් ලේඛන පාඩමට අදාළ වීඩියෝ එකක් ඉදිරිපත් කරා. ඒ වැටුප් ලේඛන පාඩමක් බලලා තියෙන ළමෙක් නම් මේක තේරුම් ගන්න හරිම පහසුයි. පැහැදිලි? හොඳයි. බලන්න අපි දන්නවා ළමයි ව්‍යාපාරයේ සේවකයට අදාළව දල වැටුප තමයි සේවකයට අදාළව දරන වියදම වෙන්නේ. සේවකයට අදාළව අපි ව්‍යාපාරය විසින් ගෙවන්න කැමති වෙන දල වැටුප තමයි සේවකයට අදාළව වියදම වෙන්නේ. එහෙනම් අපි සපයලා තියෙන ශුද්ධ වැටුප අපි දැන් දල වැටුප ගණනය කරගන්න ඕනේ. පැහැදිලි? හොඳයි. එහෙනම් අපි දැන් ළමයි දල වැටුපෙන් අඩු කිරීම කරපුවම තමයි ශුද්ධ වැටුප එන්නේ. දල වැටුපෙන් අඩු කිරීම කරපුවම තමයි ශුද්ධ වැටුප එන්නේ. ගාන හොඳට කියවන්න ගානේ තියෙනවා එකම අඩු කිරීමයි තියෙන්නේ දල වැටුපෙන්. ඒ EPF 10% විතරයි. සේවකයාගේ EPF 10% විතරයි දල වැටුපෙන් කරන එකම අඩු කිරීමට තියෙන්නේ. පැහැදිලි? එතකොට මේ 10% කියන එකේ අදහස ළමයි. දල වැටුප රුපියල් 100ක් වුණොත් දල වැටුප රුපියල් 100ක් වුණොත් සේවකයාගේ EPF එක 10යි. දල වැටුප රුපියල් 100ක් නම් සේවකයාගේ EPF එක 10යි. ඒතර ශුද්ධ වැටුප වෙන්නේ 90යි. මේක තමයි මේ 10% කියන එකේ අදහස. දැන් අපිට ළමයි දල වැටුප ගණනය කරන්න පුළුවන්. මොකද ශුද්ධ වැටුපට අදාළව ඇත්තම amount එක. ඇත්තටම ශුද්ධ වැටුප වශයෙන් අපි සේවකයාට ගෙවපු ප්‍රමාණය ලක්ෂ 9යි. ඒ කියන්නේ 900යි. ඒතකොට දැන් අපිට පුළුවන් මේ 900 ඒකට අදාළ අනුපාතය කීයද 90යි. 90ෙන් බෙදලා අපිට අවශ්‍ය වෙන්නේ දල වැටුප ගණනය කරන්නනේ. එහෙනම් ඒකට අදාළව අනුපාතයෙන් වැඩි කරන්න. 900 90ෙන් බෙදලා 100ෙන් වැඩි කරා නම් අපිට දල වැටුප ගණනය කරගන්න පුළුවන්. එහෙනම් දල වැටුප 1000යි. මෙන්න මේ දල වැටුප තමයි
සේවකයාට අදාළ වියදම විදිහට හිමිකමෙන් අඩු වෙන්නේ. පැහැදිලිනේ? ඊට පස්සේ මේ 900ක ශුද්ධ වැටුප. ඒ කියන්නේ සේවකයාගේ අතට ගෙවපු වැටුප අපි ව්‍යාපාරයේ මුදල් වලින් අඩු වෙනවා 900යි. ව්‍යාපාරයේ මුදල් වලින් අඩු වෙනවා සේවකයාගේ අතට ගෙවපු වැටුප 900යි. පැහැදිලි. ඊට පස්සේ මේ EPF සාම ගෙවලා නැහැ කියලා කියනවා. එහෙනම් මේ EPF සේවකයාගේ ප්‍රමාණය අපි ගණනය කරගන්න ඕනේ. අපිට පේනවා EPF වෙන්නේ රුපියල් 100ක්. 10න් 100ක් වඩනම තමයි 900 වෙන්නේ. එහෙනම් EPF තාම සේවකයාට ගෙවලා නැහැ කියලා කියනවා. ඒ කියන්නේ තාම EPF සඳහා ගෙවීමක් කරලා නැහැ. එහෙනම් තාම EPF තියෙන ගෙවිය යුතු EPF විදියට. ඒතර ගෙවිය යුතු EPF අපි සටහන් කරන්නේ වගකීම් වල. එහෙනම් වගකීම් වැඩි වෙනවා ගෙවිය යුතු EPF කියලා 100. එහෙනම් සේවකයාට අදාළව තොරතුරු අපි සටහන් කරා. දැන් සමාගමේ 15% EPF 15% සටහන් කිරීමට අවශ්‍යයි. එතකොට ළමයි සමාගමේ මේ EPF එකත් ගණනය කරන්නේ දල වැටුපට තමයි. එතකොට දල වැටුප 1000යි ඒකට 15%. ඒ කියන්නේ 150. එහෙනම් සමාගමේ EPF එක 150යි. එතකොට අපි දන්නවා සමාගම විසින් දරන EPF එකට අදාළ දුක් සටහන තමයි EPF වියදම් ගිණුම හර ගෙවල නැත්නම් ගෙවිය යුතු EPF ගිණුම බැර. දැන් මේ අභ්‍යාසය අපිට කියනවා තාම EPF සඳහා ගෙවීමක් සිදු කරලා නැහැ. එහෙනම් EPF වියදම් ගිණුම හර කියන්නේ ළමයි හිමිකමෙන් අඩු වෙන්න ඕනේ 150යි. තාම ගෙවල නැති නිසා ඒක ගෙවිය යුතු EPF එකයි ජංගම වගකීම් වැඩි වෙන්න ඕනේ 150යි. එහෙනම් දැන් බලන්න මේකේ අවසාන පිළිතුර වත්කම් අඩු වෙලා තියෙනවා 900යි. වගකීම් වැඩි වෙලා තියෙනවා 250යි. හිමිකම අඩු වෙලා තියෙනවා 1150යි. ඒතර මෙතන ළමයි අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර. වත්කම් වලින් අඩුවීම 900යි, වගකීම් වැඩිවීම 250යි, හිමිකමේ අඩුවීම 1150. පැහැදිලි? මේක තමයි පිළිතුර. හොඳයි. දැන් අපි සාකච්ඡා කරේ 7 වෙනි ප්‍රශ්නය. දැන් ළමයි 8 වෙනි ප්‍රශ්නයට යන්න. 8 වෙනි ප්‍රශ්නය බලන්න. ඒකේ තියෙනවා 2016 3:31 දිනට සීමිත රේණු පොදු සමාගමේ ශේෂ පිරික්සුම තුලනය නොවූ අතර වෙනස අවිනිශ්චිත ගිණුමකට මාරු කරන ලදී පසුව කරන ලද විමර්ශනයේදී පහත දෑ එළිදරව් විය කියලා ව්‍යාපාරයේ සිද්ධ වෙච්ච වැරදි ටිකක් දීලා තියෙනවා ABCD කියලා. අපෙන් අහලා තියෙන ඉහත කුමන වැරදි අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් ඇතිවීමට දායක වූයේද? අපි දන්නවා අවිනිශ්චිත ගිණුමේ සිද්ධ වෙන්න පුළුවන් ව්‍යාපාරයේ ශේෂ පිරික්සුමේ සිද්ධ වෙන්න පුළුවන් වැරදි අපිට ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ශේෂ පිරික්සුමෙන් හෙළි නොවන දෝෂ සහ ශේෂ පිරික්සුමෙන් හෙළි වන දෝෂ. તો ළමයි ශේෂ පිරික්සුමෙන් හෙළි නොවන දෝෂ කියන්නේ ඒ ශේෂ පිරික්සුම බැලන්ස් වෙනවා. ඒ හර පැත්ත සහ බැර පැත්ත සමාන වෙනවා. ඒකදී අපිට හෙළි වෙන්නේ නැහැ. එතන වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා කියලා. නමුත් වැරද්දක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ශේෂ පිරික්සුමෙන් හෙළි වන දෝෂ කියන්නේ කෙලින්ම අපිට පේනවා ශේෂ පිරික්සුමේ හර පැත්ත සහ ශේෂ පිරික්සුමේ බැර පැත්ත සමාන නැහැ. එන අනිවාර්යයෙන්ම ගිණුම්කරණයේ එතන වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. එහෙම ශේෂ පිරික්සුමේ හර පැත්ත සහ ශේෂ පිරික්සුමේ බැර පැත්ත සමාන නැත්තම් ඒ වෙනස අපි මාරු කරනවා අවිනිශ්චිත ගිණුමකට. ඒක මම හිතනවා ළමයි දන්නවා ඇති කියලා. එන අවිනිශ්චිත ගිණුමට ළමයි අනිවාර්යයෙන්ම බලපාන්නේ ශේෂ පිරික්සුමේ සමානතාවයට බලපෑමක් ඇති කරන වැරදි. කියන්නේ සමානුන් නැත්තම් තමයි ඒක අවිනිශ්චිත ගිණුමට අපි මාරු කරන්නේ. ඉතින් මේ වැරදි ටිකෙන් අපි බලමු ශේෂ පිරික්සුමට අදාළ වෙන වැරදි මොනවද කියලා. බලන්න පළවෙනි එක විදුලි වියදම් සඳහා ගෙවූ රුපියල් ලක්ෂ 2ක් මුදල් ගෙනුමෙහි පමණක් සටහන් කර ඇත. දැන් පේනවා මුදල් ගෙනුම දැන් විදුලි වියදම් ගෙවුවාම ඒකට අදාළ දුක් සටහන වෙන්න ඕනේ විදුලි වියදම් ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. නමුත් ඒ විදුලි වියදම් ගෙවීම මුදල් ගිණුමේ පමණක් සටහන් කරලා කියන්නේ විදුලි වියදම් ගිණුම හර කරලා නැහැ. පැහැදිලිද? එතකොට ළමයි විදුලි වියදම් ගිණුම හර වෙලා නැහැ කියන හර සටහන නැහැ. ඒතර අනිවාර්යයෙන්ම ශේෂ පිරික්සුමේ හර පැත්ත සහ බැර පැත්ත සමාන වෙන්නේ නැහැ. එහෙනම් ඒක අවිනිශ්චිත ගිණුමට බලපාන වැරද්දක් වෙනවා. දැන් පළවෙනි එක අපිට උත්තරයක් විදිහට ගන්න පුළුවන්. දෙවෙනි එක බලන්න ගැනුම් ජර්නලයේ රුපියල් 60000ක් වැඩියෙන් එකතු කර තිබීම. අපි දන්නවා ගැනුම් ජර්නලය කියන්නේ ණයට ගැනුම් සටහන් කරන මූලික පොත
ඒ මූලික පොතෙන් පස්සේ තමයි ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීමක් සිද්ධ කරන්නේ. ඉතින් ළමයි මූලික පොතේ වැරද්දක් වුණොත් අදාළ හර සහ බැර කියන ලෙජර් ගිණුම් දෙකටම ඒ වැරද්ද බලපානවා. එතකොට අපි ශේෂ පිරික්සුම ගත්තොත් ඒ ශේෂ පිරික්සුමේ එකතු වෙන එක බලපෑමක් වෙන්නේ නැහැ. හර පැත්ත සහ බැර පැත්ත සමාන වෙනවා. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ බලන්න එහෙනම් ඒක අපිට පිළිතුරක් විදිහට ගන්න බෑ. මොකද ඒක නිසා ශේෂ පිරික්සුම අසමාන වීමක් වෙන්නේ නැහැ. සමාන වෙනවා. තුන්වෙනි එක බලන්න. ණයගැතියෙකුගෙන් ලද රුපියල් 50000ක මුදල් ගෙවීමක් ලෙස ණය හිමි පාලන ගිණුමේ සටහන් කර ඇත. දැන් මේ වගේ ගැළපෙILLක් බලොත් බැලුමට පේනවා ළමයි පොඩ්ඩක් සංකීර්ණයි. පැහැදිලිද? ඒක නිසා මේ වගේ වෙලාවට කටු වැඩ කොලයක් අරගෙන ඊට අදාළව ගණනය කිරීම කරා නම් අපිට නිවැරදි පිළිතුර ගණනය කරගන්න පුළුවන්. බලන්න. ඒක කියනවා ණයගැතියෙකුගෙන් ලද රුපියල් 50000ක් මුදල් ගෙවීමක් ලෙස ණය හිමි පාලන ගිණුමේ සටහන් කර තිබුණා. ණයගැතියෙකුගෙන් මුදල් ලැබුණාම අපි දන්නවා සටහන් කරන්න ඕනේ මුදල් පාලන ගිණුම හර 50000යි. ණයගැති පාලන ගිණුම බැර 50000යි. ඔහොම තමයි සටහන් කරන්න ඕනේ. නමුත් එයා ණයගැතියෙකුගෙන් මුදල් ලැබුණ එක සටහන් කරලා තියෙන්නේ ණයගැති ගිණුම නෙමෙයි ළමයි. ණය හිමි ගිණුම. ණය හිමි ගිණුම. මේ ගිණුම සටහන් කරන්නේ නැතුව එයා ණය හිමි ගිණුමේ මුදල් ගෙවීමක් විදිහට සටහන් කරලා. ඒත් අපි ණය හිමියට මුදල් ගෙවුවහම ළමයි ණය හිමි ගිණුම මොකද කරන්නේ? ණය හිමි පාලන ගිණුම අපි හර කරනවා ණය හිමියට මුදල් ගෙවුවහම. පැහැදිලිද? වගකීමක් අඩු වෙනවනේ. එතකොට මෙන්න බලන්න. දැන් මුදල් පාලන ගිණුමේ වැරද්දක් කියන්නේ නැහැ. මුදල් පාලන ගිණුම හර වෙලා. ණයගැති ගිණුම බැර වෙන්න ඕන වෙනුවට ණය හිමි ගිණුම තමයි හර වෙලා තියෙන්නේ. දැන් බලන්න දෙකම සටහන් වෙලා තියෙන්නේ හර පැත්තේ. එහෙනම් බැර පැත්ත කීයක්වත් සටහන් වෙලා නැහැ. ඒ අනිවාර්යයෙන්ම ශේෂ පිරික්සුම තුලනය කරද්දී අපිට පේනවා බැර පැත්තේ අඩුවීමක් තියෙනවා. එහෙනම් මේ වැරද්ද අපිට අනිවාර්යයෙන්ම පේනවා ළමයි අවිනිශ්චිත ගිණුමකට බලපානවා. මොකද ශේෂ පිරික්සුම සමාන වෙන්නේ නැහැ. පැහැදිලි? එහෙනම් ඒකත් පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න D රුපියල් 40000ක විකුණුම් ඉන්වොයිසියක් ණයගැති ලෙජරේ පමණක් සටහන් වී තිබීම. තමයි ණයගැති ලෙජරේ කියන්නේ අර අපි හදනවානේ ණයගැතියන් වෙනුවෙන් උපලෙජරයක්. ඒතර අපි දන්නවා ළමයි මේ පාඩම ඉගෙනගෙන තියෙන ළමෙක් නම් අපි ඒ පාඩමේදී කතා කරනවා පොදු ලෙජරය සහ උපලෙජරය. පොදු ලෙජරය තුල ගිණුම් කියන්නේ ද්විත් සටහන් නීතියට අනුව උපලෙජරය තුල ද්විත් සටහන් නීතියට අනුව ගිණුම් කියන්නේ නැහැ. ඒ කියන්නේ ණයගැතියන්ගේ පෞද්ගලික ගිණුම් විතරයි උපලෙජරය තුල දකින්න පුළුවන්. පොදු ලෙජරය තුල අදාළ සියලුම ලෙජර ගිණුම් හර සහ බැර දෙකම දකින්න පුළුවන්. එහෙනම් පොදු ලෙජරය තුල විතරයි අපිට ශේෂ පිරික්සුමක් පිළියෙල කරන්න පුළුවන්. උපලෙජරය තුල අපි ශේෂ පිරික්සුමක් පිළියෙල කරන්නේ නැහැ. ඉතින් ළමයි මේ වැරද්ද සිද්ධ වෙලා තියෙන උපලෙජරේනේ. එහෙනම් ඒක අපි ශේෂ පිරික්සුමක් පිළියෙල කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ගනුදෙනුව ඒ වැරද්ද අපේ ප්‍රධාන ලෙජරයේ තියෙන ශේෂ පිරික්සුමට බලපෑමක් ඇති කරන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් මේක ශේෂ පිරික්සුමෙන් හෙළි වෙන දෝෂයක් නෙමෙයි. හෙළි වෙන්නේ නැහැ. එහෙනම් ඒ වෙනුවෙන් අවිනිශ්චිත ගිණුමක් හදන්න ඕනේ නැහැ. පැහැදිලිද? හොඳයි. එහෙනම් ඒක ගන්න බෑ. එහෙනම් අපිට වැරදි දෙක විදිහට ගන්න පුළුවන්. A සහ C විදුලි වියදම් සඳහා ගෙවූ ලක්ෂ 2ක මුදල් ගිණුමේ පමණක් සටහන් වීමයි ණයගැතියෙකුගෙන් අර ලද රුපියල් 50000 ණය හිමියෙකුට ගෙවීමක් විදිහට සටහන් වීමයි. ඒ දෙක අපිට පිළිතුරු විදිහට ගන්න පුළුවන්. පැහැදිලි. එහෙනම් ළමයි 8 වෙනි ප්‍රශ්නයට අදාළව පිළිතුර වෙන්නේ 1. A සහ C පමණි. හොඳයි. හොඳයි ළමයි. එහෙනම් අපි යමු 9 වෙනි ගැළපිල්ලට. 9 වෙනි ඒ ගැළපිල්ලෙන් අපෙන් අහන්නේ විවාහ මංගල උත්සවයක් සඳහා ශාලාවක් කුලියට දීමේ නියුතු ව්‍යාපාරයක 2016 අප්‍රේල් මාසයේ සඳහා පහත තොරතුරු සපයා ඇත. එහෙනම් පැහැදිලි ඒ තොරතුරු සපයලා තියෙන 2016 අප්‍රේල් මාසයේ සඳහා. ඒක ළමයි අපිට වැදගත් වෙනවා. හොඳයි. ඊට පස්සේ කියනවා මෙම ශාලාව රුපියල් 400කට කුලියට දෙනු ලබන අතර ඉන් 125ක් ශාලාව වෙන් කරන අවස්ථාවේදීද ඉතිරිය විවාහ මංගල උත්සවයෙන් පසුව සතියක් ඇතුළතද ගෙවිය යුතුය. ඒ කියන්නේ විවාහ මංගලය සඳහා කුලියට දෙන්නේ කුලිය රුපියල් 400. ඒක ලක්ෂ 4කට. පැහැදිලිද? එතකොට ඒකෙන් 125ක් අත්තිකාරම් විදියට දෙන්න ඕනේ වෙන් කරන අවස්ථාවේදී. ඊටු 175 දෙන්න ඕනේ මේ විවාහ මංගල උත්සවයේ පවත්වන සතියක් ඇතුළත. ඒතර අපිට පේනවා මෙතන 100ක් තමයි
අත්තිකාරම් විදියට දෙන්න ඕනේ. ඉතුරු 300 දෙන්න ඕනේ විවාහ මංගල උත්සවයේ පවත්වලා පසුව. හොඳයි. ඊට පස්සේ කියනවා තොරතුරු ටිකක් පල්ලෙහා තියෙනවා 2016 4යි 2 2016 4යි 2 කියන අප්‍රේල් 2 වෙනිදා 2016 3යි 28 දින පැවති විවාහ මංගල උත්සවය සඳහා ඉතිරි මුදල. කියන්නේ තුන්වෙනි මාසේ 28 වෙනිදා විවාහ මංගල උත්සවයක් පැවැත්විලා ඒකට අදාළව ඉතිරි මුදල. ඒ කියන්නේ මේක අපිට ලැබිලා තියෙන්නේ අප්‍රේල් 2. ඒක රුපියල් ලක්ෂ 3ක්. ඒක පැහැදිලි. ඊට පස්සේ 2016 4යි 5 2016 4යි 27 දින පැවැත්වීමට නියමිත විවාහ උත්සවය සඳහා අත්තිකාරම්. ඒ කියන්නේ අප්‍රේල් මාසේ 27 පවත්වන්න තියෙන විවාහ උත්සවයක් සඳහා අත්තිකාරම් ලැබිලා තියෙනවා 2016 4යි 5 ලක්ෂයක්. ඊට පස්සේ 2016 4යි 15 2016 5යි 10 දින පැවැත්වීමට නියමිත විවාහ උත්සව සඳහා ලද අත්තිකාරම් ලක්ෂයයි. කියන්නේ මේ විවාහ උත්සවයේ පවත්වන්නේ 2016 5යි 10. කියන්නේ අප්‍රේල් නෙමෙයි මේ මාසයේ. ඒක සඳහා අත්තිකාරමක් ලැබිලා තියෙනවා රුපියල් ලක්ෂයක. පැහැදිලි. මේ මාසයේ ලැබිලා තියෙනවා අප්‍රේල් මාසයේදී රුපියල් ලක්ෂයක අත්තිකාරමක්. නමුත් ඒ විවාහ මංගල උත්සවයේ පවත්වන්නේ ඒ 2016 මේ මාසයේ. ඊට පස්සේ කියනවා 2016 4යි 30. අප්‍රේල් මාසයේ අන්තිමේට අප්‍රේල් මාසයේ සඳහා දරන ලද මෙහෙයුම් වියදම් 330ක් තියෙනවා. බලන්න ප්‍රශ්نين අහන්නේ 2016 අප්‍රේල් මාස සඳහා ආදායම, ලාභය හෝ අලාභය සහ 2016 4යි 30 දිනට ලැබිය යුතු දෑ. බලන්න එහෙනම් අපි ඒ තුන කොටස් තුනක් යන දේ තමයි හොයන්නේ. මුලින්ම තමයි ආදායම. ඊට පස්සේ ලාභය හෝ අලාභය. ඊට පස්සේ 2016 4යි 30ට ලැබිය යුතු දෑ. එන අය ගැටියෝ වගේ කීයක් හරි ඉන්නවනම් ඒ ප්‍රමාණය. බලන්න පළවෙනි එක. පළවෙනි එක තියෙනවා 2016 3යි 28 දින පැවති උත්සවය සඳහා ඉතිරි මුදල ලක්ෂ 3යි. දැන් ළමයි ඒ උත්සවය පැවැත්වලා තියෙන්නේ මාර්තු මාසයේනේ. එහෙනම් මාර්තු මාසයේ පැවැත්වෙච්ච උත්සවයක් සඳහා ලැබෙන මුදල් අපිට ආදායමක් විදිහට හඳුනා ගන්න බෑ මේ මාසයේ. මේ මාසයේ පැවැත්වුණොත් කිසියම් විවාහ මංගල උත්සවයක් ඒ විවාහ මංගල උත්සවය පැවැත්වෙන දවස තියෙනවනේ. ඒ දවස මේ මාසයට අදාළ නම් විතරයි අපිට ඒක ආදායමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ලාභ ගණනය කිරීම සඳහා හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මේ මාර්තු මාසය සඳහා ලැබුණ ඉතිරි මුදල 300 අපිට ආදායමක් විදිහට හඳුනා ගන්නත් බෑ. ලාභය ගණනය කිරීම සඳහා හඳුනා ගන්නත් බෑ. ඒක 2016 4යි 30ට. කියන්නේ අප්‍රේල් 31 වෙනිදාට ලැබිය යුතු ප්‍රමාණයකුත් නෙමෙයි. ඒක මාර්තු මාසයේ එකක් ලැබිලා තියෙනවා. පැහැදිලි? ඊට පස්සේ 4යි 5. 2016 4යි 27 දින පැවැත්වීමට නියමිත විවාහ උත්සවය සඳහා ලද අත්තිකාරම්. බලන්න මේ විවාහ උත්සවය පවත්වන දිනේදී තමයි අපිට ඒක ආදායමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. දැන් බලන්න මේ විවාහ උත්සවය පවත්වන්නේ 4යි 27. එහෙනම් අප්‍රේල් මාසයේ 27 වෙනිදා. එහෙනම් අපිට පුළුවන් මේක මේ වර්ෂයේ මේ මාසයට අදාළව ආදායමක් විදිහට හඳුනා ගන්න. හරි. ඒතර අත්තිකාරම විතරයි ලැබිලා තියෙන්නේ. නමුත් මේ මාසයේ පවත්වන්න යන උත්සවයක් නිසා අපිට මේ 400ක සම්පූර්ණ ගාස්තුවම මේ මාසයේ ආදායමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. පැහැදිලි? ඊට පස්සේ ලාභය ගණනය කරද්දිත් අපි දන්නවා ආදායම් වලින් වියදම් අඩු කරනවා නේ. ලාභය ගණනය කරද්දී ආදායම් වලින් වියදම් අඩු කරනවා. එහෙනම් මේ 400 ලාභය ගණනය කිරීමේදී ආදායමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. නමුත් ළමයි මේ මාසයේ ලැබිලා තියෙන්නේ අත්තිකාරම 100 විතරයි. එහෙනම් අපිට පැහැදිලි තව ලැබිය යුතු ප්‍රමාණයක් තියෙනවා මේ මාසයට අදාළව රුපියල් 300ක. එහෙනම් ඒ ලැබිය යුතු ප්‍රමාණය 4.30 දිනට 4.30 දිනට ලැබිය යුතු දෑ විදිහට යනවා. මොකද මේ මාසේ අප්‍රේල් මාසයේ 27 වෙනිදා පවත්වන විවාහ මංගල උත්සවයේ අප්‍රේල් 30 වෙනකොට 300ක් ලැබිලා නැහැ. පැහැදිලි? ඒ 175 ලැබිලා නැහැ. ඒතකොට ඒක මාසේ අන්තිමට ලැබිය යුතු දෑ විදිහට ගණනය කිරීමක් වෙනවා. පැහැදිලි? ඊට පස්සේ බලන්න ඊළඟ එක. 2016 5යි 10 දින පැවැත්වීමට නියමිත විවාහ උත්සවය සඳහා ලද අත්තිකාරම්. ඒ කියන්නේ මේ මාසයේ පවත්වන්න තියෙන විවාහ උත්සවයක් සඳහා මේ මාසේ අත්තිකාරම් ලැබිලා 100ක.
මේ මාසයේ පවත්වන උත්සවයක අත්තිකාරම් නැත්නම් මේ මාසයේ පවත්වන උත්සවයක ඒ ආදායම් ප්‍රමාණය අප්‍රේල් මාසයේ ආදායම් වලට එකතු වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ වගේම ලාභය අලාභය වලදී යන්නේත් නැහැ. මොකද මේ උත්සවය පවත්වන්නේ මේ මාසයේ නම් ඒකට අදාළව මේ 400ක ආදායම අපි හඳුනගන්නේ මේ මාසයේ. පැහැදිලිද? එතකොට ඒක ලැබිය යුතු දා වලට යන්නේත් නැහැ. මොකද මේ මාසයට අදාළව ලැබිය යුතු දා එකක් නෙමෙයි. ඒක ඊළඟ මාසයට අදාළව. ඒ කියන්නේ මේ මාසයට අදාළව ලැබිය යුතු දා එකක්. පැහැදිලිද? දැන් අපිට ළමයි එහෙනම් ඒ තොරතුර මෙතන කිසිම එකකට අදාළ වෙන්නේ නැහැ කියලා පැහැදිලි. ඊට පස්සේ 4.30 අප්‍රේල් මාසය සඳහා මෙහෙයුම් වියදම් 330යි. ඒතකොට මෙහෙයුම් වියදම් අදාළ වෙන්නේ නැහැ ආදායම හොයද්දී. ආදායම කියන්නේ ආදායම විතරයි වියදම් නෙමෙයි. නමුත් ලාභයෙන් හොයද්දී මේ මෙහෙයුම් වියදම් අඩු කරන්න ඕනේ 330යි. පැහැදිලි? ඒක වෙනද ලැබිය යුතු දා ඇතුළට අතුලක් වෙන්නේ නැහැ. ඒතර අපිට එතන 400යි ආදායම මෙතන 70යි ලාභය අලාභය මෙතන ලැබිය යුතු දා 300යි. දැන් 400යි 70යි 300යි. දැන් අපිට ළමයි උත්තරේ විදිහට ගන්න පුළුවන් දෙවෙනි උත්තරය 400යි 70යි 300යි. පැහැදිලි? හොඳයි. හොඳයි ළමයි. දැන් අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට අවසාන ප්‍රශ්නෙට. ඒකේ තියෙනවා වසර තුලදී තනි ව්‍යාපාරිකයේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 85000කින් වැඩි විය. ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 85000කින් වැඩි වෙලා තනි පුද්ගල ව්‍යාපාරයක අයිතිකාරයෙකි. පහත සඳහන් කුමන ගනුදෙනුව මෙම වැඩිවීම පෙන්눔 නොකරේද? කියන අයිතිකාරයාගේ හිමිකම 85000කින් වැඩි වෙන්න බලපාන්නේ නැති ගනුදෙනුව මොකක්ද කියලා තමයි අහන්නේ. බලන්න අයිතිකරු රුපියල් 85000ක් නව ප්‍රාග්ධනයේ කෙදවීම. අයිතිකාරයා නව ප්‍රාග්ධනය දෝපුවාම එයාගේ හිමිකම වැඩි වෙන්න ඕනේ 85000. ඒක පැහැදිලි. ඒතකොට ඒක නෙමෙයි උත්තරේ. ඊට පස්සේ ව්‍යාපාරයේ භාවිතය සඳහා අයිතිකරුගේ රුපියල් 85000ක් වටිනා ලීබඩු ව්‍යාපාරයට යෙදවීම. ඒතර අයිතිකාරයාගේ පෞද්ගලික දේපල ව්‍යාපාරයට යෙදුවත් එයාගේ හිමිකම ඒකින්ද වැඩි වෙනවා. මොකද ඒක ප්‍රාග්ධනය යෙදවීමක් හා සමානයි. එහෙනම් ඒ 85000 ඉඳන් එයාගේ හිමිකම වැඩිවීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අයිතිකරු ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ඔහුගේ පෞද්ගලික ණයක් රුපියල් 85000ක් ගෙවීම. අයිතිකාරය ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ඔහුගේ පෞද්ගලික ණයක් ගෙවුවොත් ඒක නිසා හිමිකම වැඩි වෙනවද ඒක අඩු වෙනවද? ව්‍යාපාරයේ අයිතිකාරයාගේ පෞද්ගලික වියදම ව්‍යාපාරයේ මුදලින් දරුවොත් එතකොට එයාගේ හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. මොකද ව්‍යාපාරයේ මුදල එයා ගත්තා හා සමානයි. ඒ කියන්නේ ගැණිලි කරා හා සමානයි. එහෙනම් ඒක නිසා අනිවාර්යෙන්ම ළමයි හිමිකම අඩු වෙන්නයි ඕනේ. එහෙනම් ඒක තමයි හිමිකම වැඩි වීමට බල නොපාන ගනුදෙනු වෙන්නේ. පැහැදිලි? හොඳයි. ඉතින් අපි ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. ඉතින් මේක අපි අලුතෙන් පටන් ගත්ත ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මම ආරාධනා කරනවා මේක බලන හැම ළමයෙක්ම මේ සම්බන්ධයෙන් ඔයාගේ අදහස් දක්වන්න කමෙන්ට් తీරුවේ. අපි ඉදිරියටත් මේ වගේ MCQ ප්‍රශ්න සහ අනිකුත් පාඩම් සාකච්ඡා කිරීමට යොමු වෙමු.